මාගේ කල්යාණ මිත්‍ර එන්නරුවේ රත්නශ්‍රී අපේ ස්වාමීන් වහන්සේ ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටිනා වූ සියලු ගෞරවනීය වික්ෂුන් වහන්සේලා ඒ වගේම අපේ ගෞරවනීය වහන්සේ ඇතුළු පින්වත් ඔබ සැමගේ සාමගත දෙවිලා පුංචි දහම් සංවාදයක් ඉදිරියට කරගෙන යන්නට තමයි අපේ හාමුදුරුවන්ගේ මේ මොහොතේ මට අවසරය ලැබෙන්නේ. පින්තුනි මම මේ ධර්ම වැඩසටහනට එන වෙලාවේදී පන්සලේ මට ඇහුණා දැන් ටිකක් කලින් ධර්ම වැඩසටහන කරපු අපේ ස්වාමීන් වහන්සේ අවසාන පුණ්‍යානුමෝදනා කටයුතු ඉටු කරන වෙලාවේදී ලස්සන වචන දෙකක් මතක් කළා. අජර වූ ජරාවක් නැති අමර වූ මරණයක් නැති කියන වචන දෙක. මේ වචන දෙක හරි සුවිශේෂයි. ඔබ පින්වත්නි ඕනතරම් භාවිතා කරලා තියෙනවා අනාගතයේදී භාවිතා කරලා. හැබැයි මේ අජර වූ ජරාවක් නැති අමර වූ මරණයක් නැති කියන වචනයත් එක්ක ඉතා සුවිශේෂී වූ සිද්ධාන්තයක් අපේ තුන් ලෝක ධාතු විශ්ේහි ක්‍රියාත්මක වෙනවා. අපේ විතරක් නෙමෙයි ඒහා සම්බන්ධ වූ සුවිශේෂී තවත් සත්වවල සමග. පින්වතුනි ඊයේ පෙරේද පහවුණා සුවිශේෂී පොහොය දිනයක්. මොකක්ද? ඇසල පොහොය, ඇසල මාසේ පොහොය. මේ ඇසල මාසේ පොහොය කියලා කියන්නේ මොකේද? දැනට වසර 2500 ගණනකට ඉස්සෙල්ලා අපේ බුදුහාමුදුරුවෝ තමන් දැකපු ලෝකය ප්‍රකාශයට පත් කළ අවස්ථාව. එහෙම නැත්නම් මෙන්න මෙතන තමයි සිදුුනේ සක්වල පිළිබඳව සක්වලක ක්‍රියාකාරීත්වය පිළිබඳව බුදුහාමුදුරුවෝ කරපු ප්‍රබලම සිස්ටම් චේන්ජ් එක ආරම්භ වුණා. සක්වලක ක්‍රියාකාරීත්වය පිළිබඳව අපේ බුදුහාමුදුරුවෝ ඇති කළ ප්‍රබලම සිස්ටම් චේන්ජ් එක තමයි මේ සිද්ධ. මේ පින්වතුන් අහලා ඇති මේ සූත්‍ර පිටකයේ අවසරයි අපේ ගයන් මහත්තයා දැනුම දැක්කේ. එතකොට මේ සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍රවල ඔබට හමු වෙනවා. අභිකාන්තම්බෝ ගෝතම උක්කුජිතංවා නිකුජ්ජය පටිච්චන්නංවා විතරේ මූලහස්වා මග්ග ආජීකේ අන්ධකාරිනවා තේර පජෝතං දානේ චක්කුමන්තෝ රූපානි දකින්ති මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආකාර දෙකක් වෙනවා. අනේ බුදුහාමුදුරනේ හරි හොඳ දෙයක් කළේ. මෙච්චර කල් බහලා තිබ්බ දෙයක් දැන් ඔබ වහන්සේ ඇරලා පෙන්නවා වගේ පටිච්චසමුප්පාව විවරය. අන්ධකාරේවා තේල පජ්ජෝතං දාලේනික චක්කුමන්තෝ රූපානි දක්ඛිතේති අඳුරිට මට ආලෝකය ලබා දුන්නා ආලෝකමය අක්ෂින් ලබා දුන්නා කියලා ප්‍රශංසා කරනවා. මේක තමයි මේ සිස්ටම් එකේ චේන්ජ් එක. මෙච්චර ජරාව තුනම සිටපු මිනිස්සුන්ට මිනිසුන්ට දෙවියන්ට බඹුන්ට මරණයත් එක්ක හිටපු මිනිසුන්ට දෙවියන්ට
වඩා ධම්සත් පැවතුම් සූත්‍ර දේශනාවක් සමග සමාජගත කළා පින්වතුනි ලෝකගත කළා. එක දවසක් අපේ බුදුහාමුදුරුවන්ගේ බුදු ශාසනයේ හිටපු කීර්තිමත් සුපේසර ශික්ෂාකාමී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මගේ මතකය හැටියට මහා කාශ්‍යප හාමුදුරුවෝ දානෙට පින්ඩපාතේ වඩිමින් චාරිකාය වඩිනකොට එක්තරා පරිබ්‍රාජකයෙක් හමු වෙනවා. මේ පරිබ්‍රාජකයා අහනවා ඔබ වහන්සේ මොකක්ද කරන්නේ? පාත්‍රයේ අතේ අරගෙන ඒ කහ පාට ඇඳුමක් ඇඳගෙන වැඩි ශබ්දවලට මුකුත් නැතිව ඉන්නේ ගමනක් යනවා. මොකක්ද ඔයාගේ ජීවිතයේ ස්වභාවය? ඔබ මොකක් වෙනුවෙන්ද මේ ජීවත් වෙන්නේ? ඔබ මෙහෙම ජීවත් වෙන්නේ මොනවද කරන්නේ? මේ පරිබ්‍රාජකයා කාශ්‍යප හාමුදුරුවන්ගේ අහන මේ වෙලාවේ මේ පරිබ්‍රාජකතුමා කියනවා පරිබ්‍රාජකතුමාගේ මේ කාශ්‍යප හාමුදුරුවෝ කියනවා මේ පරිබ්‍රාජකතුමාට පිනෙන රූපය නොපෙනෙනා ලෙස ඇසෙන සම්බය නොඇසෙනා ලෙස දැනෙන ගන්ධය නොදැනෙනා ලෙස විඳින පහසත් නොවිඳිනා ලෙස දැනෙන රසයන් නොදැනෙනා ලෙස දැනෙන අරමුණු නොදැනෙනා ලෙස එයයි පින්වත මගේ දිවි මග. දැන් කොහොමද මේ සිස්ටම් එකේ චේන්ජ් එකේ තරම? දැන් එතකොට මිනිස්සු එහෙමද ඉන්නේ? පෙනෙන රූපය නොපෙනෙනා විදිහටද මිනිස්සු ඉන්නේ මේ කාමාවචර ලෝකයේ? පෙනෙන රූප වෙන විදිහට අරගෙන වහා ප්‍රශ්න හදාගෙන පින්කව හදාගෙන මාතකන්දර කොට කරනවා. ඇසෙන ශබ්ද නොඇසෙන ලෙසද මේගොල්ලෝ ඉන්නේ? ඇසෙන ශබ්ද නොඇසෙන ලෙස ඉන්නවා නම් කොච්චර සාමකාමීව ඉන්න පුළුවන් වේද? දැනෙන ගන්ධ නොදැනෙන ලෙසද? දැනෙන රසයන් නොදැනෙන ලෙස නෑ. දැනෙන රසයන් දැනෙන විදියට, දැනෙන ගන්ධයන් දැනෙන විදියට තමයි මිනිස්සු කටයුතු කරන්නේ. දැනෙන පස්සයන් දැනෙන විදියට. එච්චරක් නෙමෙයි, දැනෙන අරමුණු දැනෙන විදිහටම කටයුතු කරනවා. ඔබට මොකක්ද කියන්නේ? දැනෙන අරමුණු දැනෙන විදිහට කටයුතු කරන, දැනෙන ගන්ධය දැනෙන විදිහට මේ ගන්ධය දැනෙන විදිහට කටයුතු කරන, විඳින පහත විඳින විදිහට කටයුතු කරන, පෙනෙන රූපේ පෙනෙන විදිහට කටයුතු කරන, විඳින රසයන් දැනෙන රසයන් විඳින විදිහට කටයුතු කරන අයට මොකක්ද කියලාද කියන්නේ? මොනවද? බොහොම හොඳයි. පෘථග්ජන මනස. දැන් මොකද්ද අපි මහා කාශ්‍යප හාමුදුරුවෝ පරිබ්‍රාජකතුමාට කියන්නේ? ලස්සන දෙයක් කියන්නේ. පෙනෙන රූපය නොපෙනෙනා ලෙස
ඇසෙන ශබ්දය නොඇසෙනා ලෙස විඳින පහසක් නොවිඳිනා ලෙස මොකද්ද මේ මනස? ඒ මට මොකක්ද? ඒකට පොඩ්ඩක් මේ හිමින් යන්නේ උත්තරේ මේ කට්ටියනේ ටිකක් අර ආසයි බයයි වාගේ. මොනවාද? ඔව් ආර්ය තත්ත්වය කියලා තමයි අපිට කියන්න වෙන්නේ. හැබැයි එහෙමම කිව්වොත් ඒක 100% ඔප කරන්නම නිවැරදි වෙන්නේ නැතුව යනවා. ඔව් ඒක හරි. මම හැවුවේ දැන් අපි අතන පුතග්ජන මනස ගැන කතා කරලානේ. එතකොට පෙනෙන රූපය නොපෙනෙන විදිහටම යම් කෙනෙක් ඉන්නවා නම්, ඇහෙන ශබ්දයෙන් නොඇසෙන විදිහටම යම් කෙනෙක් ඉන්නවා නම්, දැනෙන ගන්ධය නොදැනෙන විදිහටම යම් කෙනෙක් ඉන්නවා නම්, විඳින රසයන් දැනෙන රසයන් විඳින්නේ නැති විදිහටම කෙනෙක් ඉන්නවා නම්, දැනෙන පහස මේ නොදැනෙන ලෙසම ඉන්නවා නම්, දැනෙන අරමුණු නොදැනෙන විදිහටම ඉන්නවා කියලා කියන්නේ මොන මානසිකත්වයද? මොනවාද? නැහැ. ඔව් පුතග්ජන මානසිකත්වයෙන් ඔබට මේක අනිවාර්යයි. මේක උපරිමය අරහන්ත මානසිකත්වය මේ කතා කරන්නේ. අරහන්ත මානසිකත්වය. මෙතන ආර්ය මානසිකත්වය කියන එකේ මම පොඩ්ඩක් ඌනපූර්ණයකට ආවේ. ආර්ය මානසිකත්වය කියන එකේදී සෝතාපන්න, සකදාගාමි, අනාගාමි කියන භූමිකාව තුළ 100% ඔය ක්‍රියාවසිත නොවන්නා වූ නිසා සෑම චිත්ත වීදියක්ම ඒ විදිහට විදර්ශනා මූලිකව ක්‍රියාත්මක නොවන නිසා අරහන්ත මානසිකත්වයේ තුල විතරයි ඔය ක්‍රියාවලිය. මොකද අමතක කරන්න එපා. ඔය කතාව කිව්වේ කවුද? රහතන් වහන්සේලා. ඔය කතාව ඒ පරිබ්‍රාජකයට කිව්වේ රහතන් වහන්සේ නම. සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි. සකදාගාමී වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි. අනාගාමී වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි. ඔය කතාව කිව්වේ රහතන් වහන්සේ නම. ඔය ප්‍රශ්නේ ඔය විදිහටම අර හතර දෙනා ගෙනල්ලා ඇහුවොත් කොහොමද කියන්නේ? සමානවද? ඒකේ පොඩි වෙනස්කම් ටිකක් එනවා. කාමරාගයි, පටිගයි, රූපරාගයි, අරූපරාගයි, මානයි, උද්ධච්චයි, අවිද්‍යාව තියෙන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කොහොමද පෙනෙන රූප, ඇහෙන ශබ්ද කෙරෙහි කටයුතු කරන්නේ? එයාගේ නැතෝ කියන තියෙන රාගයි, විත්‍යයි, විචිකිච්ඡාවයි, සීලපද පරාමාසයි විතරයි. කාමරාගයි, පටිගයි භාගයක් නැතුව ගිහිල්ලා මේ රාගයි, විචිකිච්ඡාවයි, සීලපද පරාමාසත් මේ අයින් වෙලා තියෙන මොහොතේදී ඉන්න සකදාගාමී ආර්ය ශ්‍රාවකයාගේ කොහොමද තියෙන්නේ? කාමරාග පටික දක්වා පරිපූර්ණ විදිහටම ඕරම්භාගිය සංයෝජන ටික නැති වෙලා තියෙන අනාගාමී ආර්ය ශ්‍රාවකයාගේ එයා රූපරාග මාන උද්දත තියෙනවා. එතකොට මෙන්න මෙතන. එහෙනම් අන්න දැන් අර සිස්ටම් එකේ චේන්ජ් එක සම්පූර්ණම මේ ලෝක ක්‍රියාකාරකම පින්නතුනේ මේ ලෝක ක්‍රියාකාරකම උඩු යටි කුරු කරලා ක්‍රියාකාරකමට ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියාකාරකමක් නිර්මාණය කළා. ඉතින් ඔකට තමයි කියන්නේ පටිච්චසමුප්පාදේ අනුලෝම පටිච්චසමුප්පාදේ පරිණාම පටිච්චසමුප්පාදේ කියන්නේ. වෙන මොකක්ද නෙවෙයි. අනුලෝම පටිච්චසමුප්පාදය පටිලෝම පටිච්චසමුප්පාදය කියලා කියන්නේ ඔය උඩියක් ගුරු කරන්නා වූ ක්‍රමවේදයන් දෙක. හොඳයි පින්නතුනේ. මම මේ කතාව දැන් මෙතනින් ඉදිරියට අරගෙන යනවා. අපේ බුදුහාමුදුරුවෝ දැන් ඇසළ මාසේ මේ සිස්ටම් එක වෙනස් කරන ක්‍රමේදී අර කාශ්‍යප හාමුදුරුවෝගේ ඒ ශ්‍රේෂ්ඨ උත්තමයේ අරහන්ත මානසිකත්වයේ තුල ඉන්න ආර්ය මානසිකත්වයේ තුල ඉන්න උත්තමය බිහි කිරීමේදී උන්වහන්සේ මේකට යොදාගත්ත ලස්සන න්‍යාය ධර්මය. ඒ න්‍යාය ධර්මය හරහා තමයි මේ ලෝකයේ ක්‍රමවේදයේ උඩුයටිකුරු කරන්නේ. ওই න්‍යාය ධර්මයට තමයි අපි කියන්නේ මොකක් කියලා?
ධම්සක් පැවතුම් සූත්‍රය. ලෝකයක ගමන සක්වලක ගමන සක්වලවල ගමන උඩු යටිකුරු කරන්නා වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් තමාගේම බුද්ධි බල මණ්ඩලයෙන් සොයා ගන්නා වූ සුවිශේෂී න්‍යාය ධර්මය ඊතං භගවතා භාරාණසියං ඉසිපතනේ මිගදායි අනුත්තරං ධම්මචක්කං පවන්තිතං අම්පනිවන්තියං සමනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා වගේන කිවා ලෝකස්මින්ති එමුනේ අපි කියන්නේ ලෝකයේ මේකාකල් කිසිම කෙනෙක් විසින් ප්‍රකාශයට පත් නොකරන ලද්දා වූ ප්‍රකාශනයක් මාගේ බුදු පියාණන් වහන්සේ ලෝක න්‍යාය ධර්මයේ උඩියට කිරීමෙන් උඩියට කරමින් හඳුනා ගන්නා වූ ආකාරය පිළිබඳව විස්තර කළා දේශනා කළා. ආකින්කනා දේශනා පඤ්ඤපනා පණ්ඩවනා විවරණා විවචනා උන්දානි කම්මන්ති. එතකොට මේ ආකින්කනා දේශනා පඤ්ඤපනා පණ්ඩවනා විවරණා විවචනා උන්දානි කම්මන්ත කියන්නේ මොකද්ද? වෙන මොකුත් නෙමෙයි. ඉමේසං චතුසු අරිය සත්‍යේසු චතුරාර්ය සත්‍ය ධර්මතාවය. චතුරාර්ය සත්‍ය ධර්මතාවය. එම්නම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මතාවය හරහා තමයි මේ ලෝක ක්‍රමවේදයේ උඩියට කිරීම සිදු වෙන්නට අවශ්‍ය මංපේ විවර දෙන්නට පටන් ගන්නවා. එතකොට පින්නතුනේ මෙන්න එතනදී ඔබ දැන් තේරුම් ගත යුතු සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ සුවිශේෂී දේ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මතාවය ඇතුලේ තියෙන ප්‍රධානම සිද්ධාන්තය මොකක්ද? ප්‍රධානම සිද්ධාන්තය මම මේක අපිට වල දෙන ලක්ෂණ උත්තරයක්. මොකක්ද? දෙන්න ඒක. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ මාර්ගය කියලා මේක දෙනවා. හරි. ඒ පොතේ කතා කරන්නේ. ඒක ඇත්ත. නමුත් සමස්ත සංසාරයේ දුක්ඛ ස්කන්ධය නිම කිරීමේ ඒ කායන ක්‍රමවේදය තමයි පිළිතුනේ එදා අපේ බුදුහාමුදුරුවෝ අපට දායාද කළේ. ඒ දායාදය උකහා ගත්තා වූ පිරිස තමයි බොහොම සද්ධාවෙන් සතුටින් ප්‍රීතියෙන් කිව්වේ නිකුජිතං වා උක්කුජ්ජේ කියලා. නැසුමෙත සියලු දුක් කරදර විඩාවන් ඇත්තේ එක මගක් බවෙහි දෙසුයෙන් සොයනා විටදී ඒ
න්‍යායන් හතරක් තියෙනවා. කලාවන් හතරක් තියෙනවා. ක්‍රමවේද හතරක් තියෙනවා. ඒ ක්‍රමවේද හතර තමයි ඒකාන්ත වෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මතාවය වෙනකම් මේ සිස්ටම් එක චේන්ජ් කරන්න මේ න්‍යායන් හතර තමයි භාවිත කරන්න ඕනේ. මොකද මේ න්‍යායන් කතමීටත් උන්ද මතක කරගන්න. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආදාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිඤ්ඤා දෝමනස්සා කායේ කායනුපස්සී විහෙරති ආදාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිඤ්ඤා දෝමනස්සා ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආදාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිඤ්ඤා දෝමනස්සා වේදනානුපස්සී විහෙරති ආදාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිඤ්ඤා දෝමනස්සා. ඉතින් අර උඩ තමයි නේද? උඩට කියලා ආයං ඒකායනෝ මංගෝ සම්දානං විසුන්දියා සුඛ පරිද්වාරං සමතිංකමාය දුංගරෝමනන්තාං අත්දංගමාය සත්‍ය අවබෝධයට ඒකම මගේ සතර සතිපට්ඨාන. ආර්ය මාර්ගයේ සතර සතිපට්ඨානය කියන්නේ මොකේද? කොතනද කියන්නේ? ආර්ය කායික මාර්ගයේ පිළිබඳව කරන විග්‍රහයේ සතර සතිපට්ඨානය හම් වෙන්නේ කොහෙද? පරමාර්ථ විදර්ශනා වැඩසටහන මේ අපේ ආමුනේ නවත්තන්න කියන්නේ. මහා පිළිපොතේ තියෙනවා මාත්‍ය. පිළිපොතේ කියන එක මම දන්නේ නැහැ. ඕන් කිව්ව උත්තරේ මේ පිළිපොතේ ගිහින් බලන්න කිව්වා අනිත් ටික ඔය කියන්නේ. එතකොට තරහට මේ කිව්වේ එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ කොහෙද මේක කියන්නේ? සතර සතිපට්ඨානෙ උත්තර කියන්නේ. සම්මා දිට්ඨියද හරියන්නේ දවසක එකක් කරන්න දීවා. සම්මා දිට්ඨියද සම්මා සංකප්පයද සම්මා වාචාවලද සම්මා කම්මන්තවලද සම්මා වායාමවලද සම්මා සතිවලද සම්මා සංකප්පවලද සම්මා සමාධිවලද මොනවද උපන්නවද? සම්මා සති ආන්ද පිළිපොත බලන්න ගිහින් පිළිපොතේ සම්මා සතිය විග්‍රහ කරන්නේ කොහොමද කියලා බලන්න. එතකොට ආන්දෝවේ ඔව් අන්න ඒක තමයි ධම්මපදපරි සූත්‍රය. එතකොට සම්මා සතිය කියලා දැනෙන එනවා. එහෙනම් පඤ්ඤා සීල සමාධි කොටසේදී සම්මා සති සතිය සම්මා සමාධිය බවට පරිවර්තනය වෙනවත් එක්කම සතිපට්ඨානය පිළිබඳව ධ්‍යානාංග පිළිගන්නවා. ඔව් සම්මා විමුක්තිය කරා ගමන් කරන්නා වූ කෙනෙක් බවට පරිවර්තනය වෙන්නේ සම්මා විමුක්ති ඥාන දර්ශන ලබනවා කියන අර උඩු යටි පුරු වෙලා පෙනෙන ලෝකේ නොපෙනෙනා ලෙස ඇසෙන ලෝකේ නොඇසෙනා ලෙස ඉන්න පුළුවන් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. හරි. දැන් මගේ ගමන මෙන්න මෙතෙන්ද කොතෙන්ද? දැන් මම මේ කලින් කිව්වා මේ ඔයාලට අවස්ථාවක් දෙනවා කියලා අද මම තව විනාඩි 5යි ගන්නෙ. ඒකට පැයකමාරක් ඔයාලට කියනවා ප්‍රශ්න අහන්න. මේ මම ප්‍රවේශයක් මේ ගන්නෙ. දැන් මේ යන්නේ පිටා විනාඩි 10කින් 12කින් විනාඩි 5ක් දුරක් යන නිසා මේ මගේ කොටස මම ඉවර කරනවා ප්‍රවේශයක් විදිහට. ඔයාලට කියන ප්‍රශ්න වලට මේ ඇතුල් වෙන්න. එතකොට පින්නතුනේ මොකද්ද දැන් මේ සතිපට්ඨාන කියලා කියන්නේ? සතිපට්ඨානය කියන්නේ මොකේද? සතිය කියන්නේ දැන් කොහොමද කියන්නේ? වර්ණසේ විපස්සනාරාම මිගදාය ලෝක තියෙන්නේ හිතේ. එහෙනම් හරි ඔක්කොමඩ මට මේක අහු වෙලා තියෙනවා සතිය තියෙන්නේ කොහෙද කියලා හිතේ. එහෙනම් Taman ළඟනේ
තමන් ළඟ තමයි මේක තියෙන්නේ. මේ සතිය දැන් ප ဋ ාණ කරගන්න කියලා කියනවා. පිළිතව ගන්න කියලා. මොකක් විශේෂයි? කලාවන් හතරක් පිළිබඳව. කලාවන් හතරක් පිළිබඳව සතිය ප ဋ ාණ කරගන්න කියනවා. හිත පිළිතව ගන්න. දැන් ඉතින් අර සත්කුම්භ ජාතකයේ කතාව වාගේ ඉතින් ලස්සනට එන්න පින්නත කන්න බොන්න සැතපෙන්න නිදා ගන්න ගහපිය මරාපිය දුවපිය දැන් මේ යනවද පැත්තට මට දැන් ඕක නෙමෙයි ඕන ඕක ඉතින් ඉස්කෝලේ යන කාලෙත් මම අහපු එකක් නේ දැන් ඕක කටපාඩම් කරගත්ත එක නෙමෙයි වෙන්නේ නේද ඔබද නෙමෙයි මේ කට්ටිය කියන්නේ එතකොට දැන් මොකද්ද මේ? දැන් සතිය පිටව ගන්න කියලා කියනවා ක්‍රමවේද හතරක් ඇතුලේ. පළවෙනි ක්‍රමය මොකද්ද? කායේ කායානුපස්සී. පින්නතුනි අපේ බුදුහාමුදුරුවන්ගේ හරි ලස්සන දේශනාවක් තියෙනවා. මොකද දන්නවද? යෝ නිරුක්තින ඥානාති ඥානාති පිටකන්තයං වනේයන්ද මයිසෝව චරේය බෞකෝ ජනෝ වචනවල නිරුක්තිය හරියට ඉගෙන ගන්න කියලා කියනවා. හැබැයි වචනවල නිරුක්තිය හරියට ඉගෙන ගන්න බෑ. වචනවල නිරුක්තිය අවබෝධ කරගන්නයි ඕන වෙන්නේ. වචනවල නිරුක්තිය අවබෝධ වෙනවත් එක්කම තමයි වචනෙට නිරුක්තිය එන්නේ. ඉගෙන ගත්තාම වෙන්නේ ඉගෙනගෙන තියෙන කොටස විතරක් දෘෂ්ටියාත්මකව මෙපමණයි කියලා ඉවර වෙලා හිතන්න ගන්න. නිරුක්ති කියන එක වචනයකට දෙන්න පුළුවන් නිරුක්ති ප්‍රමාණය අනන්තා පරිමාණයි. දැන් මම මෙහෙම කිව්වොත් උදාහරණයක් විදියට අපි අහන්න සාමාන්‍යයෙන් හත් පෘථග්ජනයෙක් ඉන්නවා. මේ හත් පෘථග්ජනයා ඉස්සරහා ඉඳවලා කියන ලෝකය කියන්නේ මොකක්ද කියලා රචනාවක් කියන්නේ කියනවා. කල්යාණ පෘථග්ජනයෙක් ඉන්නවා. කල්යාණ පෘථග්ජනයා ඉස්සරහින් ඉඳවලා ලෝකය කියන්නේ මොකක්ද කියලා රචනාවක් කියන්නේ කියනවා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. එයා ඉදිරියෙන් වාඩි කරවලා ලෝකයේ පිළිබඳව රචනාවක් ලියන්නේ. සකදාගාමී ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. එයා ඉදිරියෙන් වාඩි කරවලා ලෝකයේ පිළිබඳව රචනාවක් ලියන්නේ. අනාගාමී ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. එයා පුඩුවේ වාඩි කරවලා ලෝකයේ පිළිබඳව රචනාවක් ලියන්නේ. රහතන් වහන්සේ නම වඩා ඉඳලා ලෝකයේ පිළිබඳව රචනාවක් ලියන්නේ. මේ රචනා ටික පස්සේ අරන් විශ්ලේෂණය කරලා බලුවොත් මාතෘකාව ලෝකය විස්තර කළ ආකාරය පුද්ගලයාගේ අවබෝධයට සාපේක්ෂයි. ඔන්න ඔබ තමයි වචනයක නිරුක්තියේ නිරුක්ති පරාසය අනන්තා පරිමාණයි. නිරුක්ති පරාසය අනන්තා පරිමාණයි. වචනවලට නිරුක්තියෙන් එන්න ඒ භාෂාවන් පෝෂණය. පාලි භාෂාව මාගදී පාලි භාෂාව කියන්නේ බ්‍රහ්මස්වර. බ්‍රහ්මය භාවිතා කළ භාෂාව. මේ භාෂාවේ වචන වලට දෙන්න පුළුවන් නිරුක්ති සංඛ්‍යාත සංඛ්‍යානය අනන්තය අප්‍රමාණ. ඒකයි බුද්ධ භාෂිතයේ විදිහට මේ භාෂාව තේරෙන්නේ. භාවිතා කරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. අර්ථයක් තව කෙනෙකුට ප්‍රදානය කිරීමේදී ඕන කෙනෙකුට විවිධ පැතිකඩවල් හරහා තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ අර්ථය ඉදිරිපත් කරන්නත් පුළුවන් වෙනවා. නිරුක්තිය. හොඳයි. එහෙනම් දැන් කායේ කායානුපස්සී
ඥානෝ සතිමා විනීය ලෝකේ අභිඥා දෝමනස්සං කියන්නේ මොකේද? දැන් ඔයාලා කියන්නේ මොකක්ද? ඔව්. තමන්ගේ කය ගැන. හරි. එතකොට මොකද්ද මේකට මදි කියපු එක? කය පිළිබඳව ඔව්. Oh, nෑ ඈතට ගලහගෙන යනවා. නෑ මට ඕනේ මිනිහ පැත්තකට එන්න. කායානුපස්සී. කාය පිළිබඳව අවබෝධයෙන් ඉන්නනේ මේ වචනේ ඇතුළේ මේක මේ පෙන්නලා ගහන වැඩක් මේ තියෙන්නේ. වචනේ ඇතුලේ තියෙනවා දෙයනේ කායේ කාය අනුපස්සී. ඔය කයට අනුව එහෙමත් නැත්නම් මේක තවත් සූක්ෂම කරලා බලන්න. කයේ අනු දකින්න, කාය සංයුතිය දකින්න, කයේ සැකස්ම දකින්න, කය සැදී ඇති ආකාරය දකින්න. කායානුපස්සී කියන්නේ ඕකට. ඔය අනු කියන වචනය ඔය භෞතික විද්‍යාඥයෝ මේ ඊයේ පෙරේද අරගෙන ආපු ඒවා වුණාට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ හැදුවා කියලානේ. අණු කියන වචන, පරමාණු කියන වචන අපේ බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයෙන් ආවේ මීට අවුරුදු 2500 ගණන් වලට ඉහළින්. ඔය හැම විද්‍යාවකම කේන්ද්‍රය එතෙන්ට යොමු වෙනවා. බලන්නකො මොකද්ද තියෙන්නේ? ආනාපානේ කර්මස්ථාන තියෙන කීයක් තියෙනවද? පාදක මහත්තයා මොන කේල් මලක් කියනවද මන් දන්නේ. ආනාපානෙ තියෙන එකයි උත්ම ගත්තා උත්ම දැම්ම ඔච්චරද? කර්මස්ථාන ගැන කතා කරමු. ආනාපානේ කර්මස්ථාන 16ක් වෙනවා. නාපන්සී 16. මේ 16 ඇතුලේ තියෙනවා සමත විදර්ශනා දෙක ඇතුල් වෙනවා හරි ලස්සනට. සෝසත්ෝ අසසති කියලා පටන් ගන්න සමත කර්මස්ථානය. අනිච්චානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති කියලා ඉවර කරනවා. ඒ ඇතුලේ සමත විදර්ශනා ප්‍රවේශය යනවා. එතරම් නෙමෙයි ආනාපානය තුල සතිපට්ඨාන හතරම ඇතුල් වෙනවා. කාය චිත්ත වේදනා ධම්ම. ඒකයි ආනාපානයේ ඒ තරම් සුවිශේෂී කර්මස්ථානයක් වෙන්නේ. එතකොට කායේ කායානුපස්සී විහෙරති. මේ කියන්නේ මොකද්ද? මේ කයේ සැකස්ම පිළිබඳව හොඳින් මෙනෙහි කරන්න, හොඳින් බලන්න, මේක කඩ බලන්න, මේක බෙදා බලන්න, මේක සියුම් කර බලන්න. ඒකයි මම කියන්නේ. එහෙම බලා කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුපස්සී විහෙරති. මොකද පුරුදුන් කරන්නේ? ආතාපි සම්පජානෝ සතිමා විනයලෝ. අභිඥාතෝ. කෙලෙස්තාවන වීර්යය පරිණි කරන්න කියලා අපි කතා කරනවා. ඒ කියන්නේ මේ කියන්නේ මේකයි. කයේ සූක්ෂමත්වය හොඳින් දැකලා, කයේ සූක්ෂම සැකස්ම හොඳින් දැකලා මේ කාය ක්‍රියාකාරකම් වලට ඇලීම් හදාගන්නෙත් නැතිව, ගැටීම් හදාගන්නෙත් නැතුව අභිඥා දෝමනස. දැන් අභිඥා දෝමනසෙන් හින්දා මොකද වෙන්නේ? දැන් අර පෘථග්ජනයා අභිඥා දෝමනසෙන් හින්දානේ පෙනෙන මේ රූපය පෙනෙන විදිහටම ඉඳලා මහා කාල කොට්ටියක් කරන්නේ. එතකොට අභිඥා දෝමනසෙන් හින්දා මොකද වෙන්නේ? ඔව් ඇලින් ගැටීම හින්දා මොකද වෙන්නේ? මොනවද? සසර පවතිනවා. සසර පවතින්නේ කොහොමද? ඇලින් ගැටීම හින්දා. මොනවද? කර්ම රැස් වෙනවා. කර්ම රැස් කරන්නේ කොහොමද? පුඤ්ඤ පාප සංකාරයන් සෑම චිත්ත වීදිවලම බිහිවීම නිසා.
එතකොට ඔන්න දැන් කායානුපස්සී කියලා කියනවා කොහොමද මොකද්ද වෙන්නේ? දැන් අපි අපේ කය දෙස හොඳින් බලමින් කයේ සැකස්ම දැන් හොඳින් බලන්නට පුරුදු වෙන්න ඕන. දැන් ඒ කියන්නේ ඇඟිල්ලක් ගන්නවා. මේ කය එකක් නේ. දා ගන්නවා ඉස්සරහ බම්පෝමින් ගන්නවා මිටියා. එහෙම නැත්නම් ගන්නවා පිහියා. ඌව කරන් කියන්නේ යන්න එපා. හිතින් කරන වැඩ අතින් කරන්න එපා. ඔව්. දැන් කපාගෙන යන්න. කපාගෙන ගිහිල්ලා පිහියෙන් කපන්න බැරි වුණාම තවත් මේ භෞතික මේ සියුම් කිරීම නවත්තලා දැන් මනෝමය වශයෙන් බිඳගෙන යන්න. අවසානයේදී නටපු තොইলකුත් නැහැ, බෙලේ පළුවකුත් නැහැ කියලා එතන මොකවත්ම නැතුව යනවා. එහෙනම් එහෙම උනේ ඇයි? කය සැකසීලා තිබුණේ එහෙමද? කය සැකසීලා තිබුණේ මායාව. එහෙම නැත්නම් කය සැකසීලා තිබුණේ වෙනස් වෙන්නා වූ ඒ අවස්ථාවල් වලට අනුරූපීව වෙනස් වෙන්නා වූ ධර්මතාවයන්ගෙන් එහෙම ධර්මතාවයන්ගෙන් මේ වෙනස් වෙන්නා වූ සංකාර වලින් අන්නේ හින්දා තමයි අපි සියුම් කරන්න වෙනස් වෙලා ගිහිල්ලා අවසානයේ නැති වෙන්නේ. එතකොට වෙනස් කරන්න කියලා අවසානයේ නැති වෙනකොට මොකද්ද වෙන්නේ? මේ ඇඟිල්ල කියනවා හොඳින් නිරීක්ෂණය කරපුවාම කපාගත්තු ඇඟිල්ල නම් තියෙන්නේ උෂ්ණය නෙමෙයි සීත. ඒකත් තේජෝ දාන. මේකේ තද ගතියක් තියෙනවා. ඒක පටවි. මේක ඇතුලේ තියෙනවා ලිප්පෙන පිම්බෙන ගතිය. ඒ වායෝ. මේක ඇතුලේ තියෙනවා වැగిරෙන්නා වූ ගතිය. ඒ තේජෝ. මේ ගති ලක්ෂණ හතරට ගහගෙන යනකොට මොකද්ද වෙන්නේ? ඒ ගති ලක්ෂණ හතර මෙයාගේ ඉවර වෙන්න අයින් වෙන්න පටන් ගන්නවා. අපේ තරහකාරීන් ධර්මයේ ඕන නැතිට ගහලා පන්නන්නේ. නේද නෝනවත්? ඈ මේ බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ සංසාරයෙන් යන්න ඕනේ නා. ගහලා පන්නන්න. කවුද? ඒ ධාතුව ගහි නරකයි කියලා ධාතු වලින් හැදුණු සංකාර හොඳයි නරකයි කියලා අල්ලගන්න නැතුව මේවට ගහලා පන්නන්න ඕන. ගහලා පන්නන්න ඕන කොහොමද? මේ වගේ හැටි බලා දාලා පන්නන්න ඕන. දැන් එහෙම යත් ගහන්නේ ඉතින් දැන් ඉස්කෝලේ මහත්තයා ලොකු මහත්තයා මේ දඬුවම් කරනකොට පෙරගෙඩි 10ක් අඩපු එකාට ගහන එකයි වැඩේ සැලසුම කරපු කෙනාට ගහන එකයි පිටිපස්සෙන් කියලා මෙයට ගහන එකයි වෙනස්නේ. වැරද්ද හැටියට තමයි ගහන්නේ. එතකොට අන්න මේ විදිහට. කායානුපස්සී. ඔබ මේක තේරුම් ගන්න. එතනදී කය හැදිලා කියන්නේ ධාතුන්ගෙන් කියන තැනට ඔබ එනවත් එක්කම අන්න ඔබට මගේ කය හැදිලා තියෙන්නේ ධාතුන්ගෙන් එච්චරක් විතරක් නෙමෙයි. ඒක මොහොතින් මොහොත වෙනස් වෙනවා. අන්න දැන් කායනුපස්සී. අන්න මේ විදියටම දැන් ධම්මේධම්මානුපස්සී. මොකද ධම්මේධම්මානුපස්සී කියන කතාව ටිකක් මේ අවුල් සහගතයි. දැන් ඔක හරිය ලස්සනට අර පැත්තෙන් ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ පරමාර්ථ ධර්ම වලට, චිත්තජායසික රූප වලට. වෙන මොකවත් නෙමෙයි. චිත්තජායසික රූපම තමයි කායනුපස්සී වේදනා බලන්නේ මේ කායනුපස්සී වේදනානුපස්සී ධම්මේධම්මානුපස්සී මේ චිත්තානුපස්සී කියලා වෙන මොකුත් නෙමෙයි. ධම්මේධම්මානුපස්සී කියන්නේ වෙන මොකද්ද? මේ සමස්ත ලෝක ධර්මතාවය තුල තියෙනා වූ අනන්ත පරිමාණ සංකාර පද්ධතිය. මේ ලෝකයේ තුල තියෙනා වූ සමස්ත සංකාර පද්ධතිය. අපට ඇහෙන සංකාර තියෙනවා, දැනෙන සංකාර තියෙනවා, පෙනෙන සංකාර තියෙනවා. අර කියන්නේ ආනාපාන. චිත්ත සංකාර පටිසංවේදී අන්ත සින්සාමිති සික්ඛති. චිත්ත සංකාර පටිසංවේදී පන්ත සින්සාමිති සික්ඛති. විමෝචනං චිත්තං අත්ථ දින්තාමිති සික්ඛති. විමෝචයං චිත්තං පන්ත දින්තාමිති
එතකොට ධම්මේ ධම්මානුපස්සී මේ ලෝකේ අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වන්නා වූ සියලුම දේ. දැන් ඉන්ද්‍රියන් තියෙන්නේ අපි ළඟනේ. එතකොට කායානුපස්සනාවේ ඉන්ද්‍රිය ටික දකින්න. දැන් අපි කොහොමද යන්නේ? අපි යන ඔය වැරදි නෑ. ඒ වගේ හරි. දැන් තියෙනවා. අල්ලගන්න ඕන හරි විදියට. අපි ඉතින් අසුබේට යනවා කායානුපස්සී බලන්න. ඊට පස්සේ අර අසුබ කර්මස්ථාන යොග කරගෙන යනවා. හරි වැරදි. හැබැයි කොහෙන් ගිහිල්ලා හරි මෙතෙන්ට ප්‍රවේශ වෙන්න ඕන. ඉතින් මම හරි කැමතියි අර මේ කෝට්ටේ යන්න පරංගි ගිය ගමන යන්නේ නැතුව ළඟම රූට් එකේ යන්න තියෙනවා නම් හරි ලේසි වැඩේ. එතකොට ඒකින්ද කායේ කායානුපස්සී ධම්මේ ධම්මානුපස්සී ඇහැට කනට දිවට නාසයට ශරීරයට එන මේ පංච ඉන්ද්‍රයන්ට ගෝචර වන්නා වූ සියලු ධර්මතාවයන් ඒව මොනවද? ශබ්දේ කියන්නේ මොකද්ද? කඩලා බිඳලා බලනවා. ශබ්ද අනු බලන්න, රූප අනු බලන්න, ගන්ධ අනු බලන්න, වේදනා අනු බලන්න යන්න එපා. ඒක බලමු වේදනා අනුපස්සන. රස අනු බලන්න, මේ භෞතික අනු ටික බලන්න. ඕලාරික භෞතික අනු ටික. අන්න. එතකොට මොකද්ද වෙන්නේ? ඔබට දැනේවි මේ සියලු දේ නැවතත් වෙනස් වීම නිසාම හටගනිමින් වෙනස් වීම නිසාම පවතිමින් වෙනස් වීම නිසාම නැවතීමින් පවතිනා වූ සංකාර සමුදායක් කියලා අර මම හැම වෙලාවෙම කියන්නේ ඒකනේ. ඇති වී පැවති නැති වී ඇතිවන මගේ මේ කය අනියතයි. ඇති වී පැවති නැති වී ඇතිවන ලොවේ හැමදය අනියතයි. දැන් ඉතින් යනවා. අපි දැන් චිත්තේ චිත්තානුපස්සී. දැන් මොකද කියන්නේ? දැන් කියනවා චිත්තේ චිත්තානුපස්සී. දැන් සිතට ගහගෙන බලන්න, සිත කඩලා බලන්න, සිත ගහලා බලන්න. අන්න දැන් අර අපේ පොතේ උගන්වන ලස්සනට මේක. අර 89 සිද්ධාත් නැන දැන් මේ විදිහට දැන් සිත් 89කට ලෝකෝත්තර පැත්තත් එක්ක මේ 100 ගායන මහත්තයා කීයද 40 මට මතක නැතුව කියලා. ලෝකෝත්තර සිත් එක්ක 100 121. එතකොට තව මේ මොකද්ද මේ චෛසිකලු මේ 108කට කඩලා පෙන්නනවා. එතකොට මෙන්න මේ විදිහට මේ සිත්. එතකොට මේ සිත් කියන වචනේ අපි සිත කියන වචනයට පෙරලා ගත්තොත් මේ සිතට ගහලා බලන්න. මේ සිතට ගහලා බලනකොට ඔබට දැනෙයි මේ සිත කියලා කියන්නේ විශ්වයේ තියෙන අතිශයින්ම සූක්ෂම වූ ශක්ති ධාරාව. විශ්වයේ පවතිනා වූ අතිශයින්ම සූක්ෂම වූ ශක්ති ධාරාව තමයි චිත්ත ශක්තිය කියලා කියන්නේ. මේ විශ්වයේ තියෙන අතිශයින්ම සූක්ෂම වූ මේ ශක්ති ධාරාව උපයෝගී කරගෙන තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ විශ්වයෙන් අයින් වීමට අවශ්‍ය වන්නා වූ කටයුතු ටික සම්පාදනය කරන්නේ. ඕකට තමයි කියන්නේ කැලේ ගහක් නහන්නේ. කැලේ ගහක්මයි කියලා ඉවර වෙලා. කැලේ ගහක් නහන්නේ කැලේ ගහක් කියලා. එතකොට මෙන්න මේ විදිහට දැන් ඔබ අහලා තියෙන ලස්සන වචනයක් මම කලින් කිව්වා. චිත්ත සංකාර පටිසංවේදී යස්ස විස්සාමේ සික්කති. සිත කියන වචනේට පසුපස්සෙන් ලස්සන වචනයක් එනවා සංකාර. එහෙනම් සිත කියන්නේ සංකාරයක්. සංකාරය යනු පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සැදුනා වූ නිර්මිතයක්. අනිවාර්යයි. එහෙමනම් රූප සංකාර, ගාන සංකාර, ජීවා සංකාර, කාය සංකාර
චිත්ත සංකාර. එහෙනම් ඔබ ඔබේ සිත හොඳට බලාගෙන ඉන්න. ඔබ සිත කියලා මේක පින්ඩයක් විදිහට මම මගේ කියන සක්කාය අර්ථයෙන් මගේ හිත කියලා මේක අල්ලාගෙන ඉන්න තාක්කල් ඔබට ඒ සිත සතරට අවශ්‍ය ශක්තිය හදනවා. හැබැයි මේ සිත හැම වෙලාවෙම එහි හැඩතල වෙනස් කරමින් ඒ පැවැත්ම උදෙසා විශාල අරගලයක් නියලන බව ඔබට තේරුම් ගන්නවත් එක්කම මේ සිත කියන සංකාරය චිත්ත සංකාරයත් Tamanගේ පැවැත්ම සනාථ කර ගැනීම සඳහා ධාතු අරගලයේ යෙදී සිටින්නා වූ තවත් සුවිශේෂීම සංඛාර ශක්තියක් බව ඔබට දැනෙයි. ඔබ යම් වෙලාවක පුංචි බයකට එනවා. සිතත් ධාතු වලින්ද කියලා ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔව්. හැබැයි මෙතන ධාතුන්ගේ තියෙනවා ඕලාරික ශක්තියින් හා සූක්ෂම ශක්තියින්. අපි අර කතා කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ශක්තියින් ඕලාරික සංස්කාර. හැබැයි චිත්ත හා චෛතසික කියන්නේ උපරිම සූක්ෂම වූ සංකාර. ඔබ එයත් මුලින් බලන්න අන්න චිත්ත සංකාර. දැන් අන්න චිත්තේ චිත්තානුපස්සී. එතනින් අපි යනවා වේදනානුපස්සී. දැන් වේදනානුපස්සී කියපතන වේදනා චෛතසිකය අපි කතාවට ගන්නවා. වේදනා චෛතසිකය අපි ගන්නවත් එක්කම සිතක පහළ වෙන සියලුම චෛතසික අපි ඒහා උපමාන කරගන්නට ඕන. අර දෙපණක් චෛතසික කියලා අපි අභිධර්ම ඉගෙනක් ගන්න. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඒකාග්‍රතාව කියලා මේ වෙනම සර්වචිත්ත සාධාරණ කියලා වෙනම ඉගෙන ගන්න. මේ මොන විදියට ගත්තත් මේ සියලු චෛතසික සිතත් එක්ක ඉපදිලා සිතත් එක්ක පැවතිලා සිතත් එක්ක නැතුව යනවා. කවදාකවත් සිතක් නැතුව චෛතසික වලට පවතින්නත් බෑ. චෛතසික නැතුව සිතකට පවතින්නත් බෑ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් එකිනෙකාට උදව් උපකාර කරනවා. එතකොට මෙන්න මේ විදිහට මේ වේදනාව කියන චෛතසිකයක් අර විදිහටම සිතත් එක්ක ක්‍රියාත්මක වෙන්නා වූ ඊටාම අතිශයින්ම සූක්ෂම ශක්ති ධාරාවක්. ඒ ශක්ති ධාරාව වේදනා චෛතසිකයේ කේන්ද්‍ර කරගන්නේ. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. බලන්න යන හැටි. වේදනා පත්‍ය තමයි තණ්හා වුනේ. වේදනාවක් නැත්නම් තණ්හාවක් වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ. එතකොට මෙන්න මේ විදිහට මෙන්න මේ වේදනානු පස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිඤ්ඤා දෝමනස්සා. මේ වේදනාවගේ විදීම කියන චෛතසිකයක් දැන් හොඳට බලන්න. දැන් අර මధుරෙක් කනකොට මధుරුවා කනකොට එන වේදනාව. දැන් ඔයාලට හොඳට බලන්න ඔක දැනෙනවා කැඩි ඇවිල්ලා වැඩි වෙලා ඊට පස්සේ ක්‍රමානුකූලව ආයෙත් අඩු වෙලා යනවා. මේවා නිත්‍ය වුණා නම් වෙනත් නොවන දේවල් වුණා නම් ධාතු චලනයෙන් සිදු නොවන දේවල් වුණා නම් වෙනස් ඇති වෙලා පැවතිලා නැතුව යන්න බෑ. ඔව් පවතින ඕන දිගටම නිත්‍ය සංඥාව තියෙනවා. මේක නිත්‍ය සංඥාව නැත්නම් අනිත්‍ය සංඥාව ක්‍රියාත්මක වෙන්නේ මේ සියලු දේ අනිත්‍ය වූ ධාතුන්ගෙන් හැදුණු හින්දා. හැදුණු හින්දා කරන්නේ නෙමෙයි. ඒව අනිත්‍ය වූ ධාතුන් නිසා පවතින හින්දා. එච්චරක් නෙමෙයි. ඒව අනිත්‍ය වූ ධාතුන් හින්දාම නැති වෙන්නේ.